හිතන්නේ අපි අද දවසේ නම් කරලා තියෙන්නේ රුපියල විසින් ඇති කරන හෝ නැති කරන අපේ මූල්‍යම සෞඛ්‍යමත් භාවය පිළිබඳව. ඉතින් මේක අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ෆයිනෑන්ෂියල් හෙල්දිනස් කියලා. මම හිතන්නේ ආර්ය චර්යාවෙන් ජීවිත ගත කරන පිරිසට මේ මූල්‍ය සෞඛ්‍යමත් භාවය කියන එක ඉතාමත් වැදගත්. සතුටින් ජීවිතය ගත කරන්න මම හිතන්නේ ඊයේ දවසේ අපි බලාපොරොත්තු වුණා කොහොමද සතුටින් අපේ ජීවිත ගත කරන්නේ කියන එක. ඉතින් සතුටින් ඔබේ ජීවිතය ගත කරන්න මේ මූල්‍ය සෞඛ්‍යමත් භාවය කියන කාරණාව පිළිබඳ අපේ අවධානය යොමු කරනවා නම් අපිට අපේ ආර්ය චර්යාවෙන් අපේ ජීවිත ගත කරන්න ඉතාමත්ම වැදගත් වෙනවා. එම්නම් දයන් මහත්තයා අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හොඳයි. මොකද්ද මේ සෞඛ්‍යමත් භාවය? මම මෙතනදී ඇත්තටම සෞඛ්‍යමත් භාවය සම්බන්ධයෙන් ඔබට සෞඛ්‍යමත් භාවය කියන්නේ මොකද්ද කියලා තේරුම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපි මේ සෞඛ්‍යමත් භාවයේ පස්වැදෑරුම් ආකාරයක් තියෙනවා. එතකොට මොනවද මේ ආකාර පහ? මම හිතන්නේ සෞඛ්‍යමත් භාවය කියන වචනේ තේරුමම ඔබ දන්නවා මොකද්ද එකෙන් අපිට දැනෙන්නේ හැඟෙන්නේ කියන එක. මේකේ පළවෙනි සෞඛ්‍යමත් භාවයන් තුන මම හිතන්නේ ආර්යචාර්යාව අපි නිරන්තරයෙන් ප්‍රගුණ කරනවා. කායික මානසික සහ අද මම හිතන්නේ මේ අපි එකතු වෙලා කරන්නේ අපි මේ සෞඛ්‍යමත් භාවයේ තවත් එක් කොටසක්. මම හිතන්නේ සමාජයේ වශයෙන් අපි කොච්චර සෞඛ්‍යමත්ද කියලා. මට හිතුණා අපි මේ වැඩසටහන් කරගෙන යන අතරතුරදී අපිට මූල්‍ය සෞඛ්‍යමත් භාවය කියන එක පිළිබඳව ටිකක් අපිට අඩුවෙන් කතා කරන්න ලැබුණේ. ඉතින් මූල්‍ය සෞඛ්‍යමත් භාවය කියන එකත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි පාරිසරික සෞඛ්‍යමත් භාවය. ඉතින් මම අද දවසේ බලාපොරොත්තු වෙන ඔයාලත් එක්ක මගේ දැනුමෙන් බිඳක් ඔබත් සමග ෂෙයා කරගෙන ඔබේ මූල්‍ය සෞඛ්‍යමත් භාවය යම් මට්ටමකට ගේන්න පුළුවන් නම් පුංචි එකතු කිරීමක් ඔබේ ජීවිත සාර්ථකත්වයේ කරා යොමු කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත්. ඒක නිසා අද දවසේ මම බලාපොරොත්තු වෙනවා මූල්‍ය සෞඛ්‍යමත් භාවය පිළිබඳව කතා කරන්න. ඊළඟට තමයි අපි පාරිසරික සෞඛ්‍යමත් භාවය ගැන කතා කරන්න අවශ්‍යයි. ඉතින් ඒකදී මම ඉදිරියේදී දවසක ඔබත් එක්ක කතා කරනවා මොකද්ද මේ පාරිසරික සෞඛ්‍යමත් භාවය කියලා. ඉතින් මූල්‍ය සෞඛ්‍යමත් භාවය ගැන අපි කතා කරද්දී මේ මූල්‍ය සෞඛ්‍යමත් භාවයේ ආකාර ගණනාවක් තියෙනවා. මොනවද මේ කියන්නේ? විශේෂයෙන් ආදායම, වියදම, ඒ වගේම තමයි අපි සාප්පු සවාරිය යනකොට කොහොමද සිද්ධ වෙන්නේ? ඉතුරු ණය වගේ දේවල් ඉදිරිපත් කරද්දී කොහොමද අපි මේක වෙන්නේ? ඊළඟට යමු. අපි යමු ඉස්සරහට. right. මූල්‍ය සෞඛ්‍යමත් භාවය. අපි අවදානමට සූදානම් වීම. ඒ වගේම තමයි මූල්‍ය පුරුදු, මූල්‍ය තීරණ ගැන. අපිට විශ්‍රාම දිවිය ගැන අපි හිතලා තියෙනවද කියන එක. ඒ වගේම අවසානයේ අපි මානසික සුවතාවය සහ සතුට කොහොමද අත්විඳින්නේ කියන කාරණාව ගැන මේ විනාඩි 20ක වගේ ප්‍රමාණය තුල මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදි ඇත්තටම අපි මේක දවසකින් විතර කරන පුහුණු සැසියක්. අපි එතකොට විනාඩි 20කට 25කට වගේ ප්‍රමාණයකට සංක්ෂිප්ත කරලා ඊටාත්ම සාරාංශයක් විතරයි මට ඉදිරිපත් කරන්න හම් වෙන්නේ. අපි අනාගතයේ බලමු මේ පිළිබඳ සවිස්තරාත්මක වැඩසටහන් කරන්න. දැන් මෙතනදී අපි ඇත්තටම කතා වෙනවා. ඔබ මොහොතක් හිතන්න. ඔබ කොච්චර කාලයක් ජීවත් වුණාද? ඔබ තේනම් මේ වෙනකොට ඔබ කොයි වගේ වයසකද ඉන්නේ? ඒත් අපි අවුරුදු කීයක් ගත කරගෙන තියෙනවද? ඒ වගේම ඔබ කොච්චර කාලයක් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවද? ඒක ඔබට ඉතිරි වෙලා තියෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා ඔබ අවධානය යොමු කරනවා නම් ඊටමත් වැදගත්. ඒ වගේම තමයි ඔබ මොහොතකට හිතලා බලන්න ඔබ මේ වෙනකොට කොච්චර ආදායමක් උපයලා තියෙනවද? ඔබ කොච්චර වියදමක් වියදම් කරලා තියෙනවද? ඒ වගේම තමයි ඔබේ ඉතුරු ප්‍රමාණය කොයි වගේද? ඔබ මේ වෙනකොට කොච්චර ණය ප්‍රමාණයක් ණය වෙලා තියෙනවද? ඒ වගේම තමයි ඔබේ කොච්චර වත්කම් ප්‍රමාණයක් තියෙනවද? ඔබේ ධනය කොයි වගේද කියලා ඔබට අවධානය යොමු කරන්න පුළුවන් නම් එතකොට අපිට මේ මූල්‍ය සෞඛ්‍යමත් භාවය කියන එක ඉස්සරහට වැඩියෙන් විග්‍රහ කරලා විශ්ලේෂණය කරලා ඔබ ඒ මත පදනම් තීරණ ගැනීමට යොමුීමේ හැකියාවක් තියෙනවා. අපි යමු දින. right. මම මෙතනින් කියන්න බලාපොරොත්තු වෙන්නේ අපි තනි පුද්ගලයෝ හැටියට වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි පවුල් හැටියට, අපි ව්‍යාපාර හැටියට, රටක් හැටියටත් අපිට කොහොමද මුදල් ගලාගෙන එන්නේ? මුදල් අපි කොහොමද භාවිතා කරන්නේ නැත්නම් වියදම් කරන්නේ? මුදල් හරියට කොහොමද නිවැරදිව ආයෝජනය කරන්නේ කියන එක තමයි මේ මුදල් ටැංකිය කියලා මම පෙන්වන්න යන්නේ. අපි මේකෙන් එක ඉස්සරහට වෙනම විග්‍රහ කරනවා. හරි.
මේකේ මම දාලා තියෙනවා මොනවද මේ අපිට තියෙන පොහොසත් නැත්නම් ධාර්මික දැහැමි ආදායම්. විශේෂයෙන්ම මේ වචනේ අර්ථයෙන්ම අපි ගත්තොත් එහෙම ඔබටත් හානියක් නොවන ඒ වගේම තමයි අන් අයටත් හානියක් නොවන පරිසරයට රටට හානියක් නොවන යම්කිසි අපි ආදායමක් වේද ඒක අපි දැහැමි ආදායමක් නැත්නම් පොහොසත් ආදායමක් කියලා කියනවා. විශේෂයෙන්ම මේ ආදායම් ලැබෙන ක්‍රම මං හිතන්නේ අපිට ගණනාවක් තියෙනවා. විවිධ ආකාරයෙන් අපි ආදායම් උපයනවා. ඒ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන ආකාරයට ගත්තොත් එහෙම අපිට ආදායම් නොකල යුතු නොකල යුතු වෙනදාම් පහක් තියෙනවා. ඒවා කරොත් එහෙම අපි මේ ධාර්මික නැත්නම් දැහැමි ආදායම් වලට වැටෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබ මොහොතකට හිතලා බලන්න ඔබට මෙන්න මේ ක්‍රම වලින් ආදායම් එනවද කියලා. හරි විශේෂයෙන් අපිට ලැබෙන ආදායම් අපි කැටගරි කරොත් එහෙම කොටස් වලට කැඩියොත් එහෙම නිශ්චිත ආදායමක් තියෙනවා. අපිට අපි රැකියාව වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කරන ව්‍යාපාර කටයුතු වෙන්න පුළුවන්. මේ නිශ්චිත ආදායමක් නැත්නම් ස්ථාවර ආදායමක් ලැබීම ඉතාමත් වැදගත්. මූල්‍යමය තීරණ ගන්න. මූල්‍යමය සෞඛ්‍යමත් භාවය පවත්වාගෙන යන්න නම් මේක ඉතාමත් වැදගත්. මම හිතන්නේ ඔබට තේරෙනවා ඇති. පහුගිය අප්‍රේල් 21 ප්‍රහාරයේ ඉඳලා කොයි ආකාරයකද මේ සාමාන්‍ය නිශ්චිත ආදායම් නැති පුද්ගලයන් මුහුණ දුන්නේ මොන වගේ අවස්ථාවලටද? ඒ වගේම තමයි කොවිඩ් ව්‍යසන තත්ත්වයක් එක්ක නිශ්චිත ආදායම් නැති කට්ටිය කොච්චර අසරණ වුණාද? කොච්චර ව්‍යාපාර ගණනාවක් වැහිලා තියෙනවද කියන එක අවධානය යොමු කරන්න පුළුවන්. එතකොට අපිට මෙහිදී සිද්ධ වෙනවා මේ නිශ්චිත ආදායම් ගන්න ක්‍රමවේද වැඩි කරන්න. ස්ථාවර ආදායම් ලැබෙන ක්‍රමවේද වැඩි කරන්න. ඒ වගේම තමයි මේ නිශ්චිත ආදායම් ලැබෙන ආදායම් sources ප්‍රමාණය වැඩි කරන අපි නිතරම කියනවා අපිට secondary income sources එකක් නැත්නම් passive income source එකක් නැත්නම් දෙවෙනි ආදායම් මාර්ගයක් අමතර ආදායම් මාර්ගයක් පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි අහඹු ආදායම් කියලා කියනවා. මේ අහඹු ආදායම් කියන්නේ අපිට එක දිගටම ස්ථාවරව නොලැබෙන ආදායම්. ඒතර මේ අහඹු ආදායම් ලැබෙන ප්‍රමාණය අපි අඩු කරගත යුතුයි. වෙන ඥාතීන්ගෙන් අම්මලා තාත්තලාගෙන් නැත්නම් බාහිර පුද්ගලයන් අපිට ලැබෙන ඒවා. මේවා ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒ මත මූල්‍ය තීරණ ගන්න එක අපි බොහෝ දුරට අඩු කරගත යුතු වෙනවා නොකළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් අපේ මූල්‍ය සෞඛ්‍යමත් භාවයේ කිනකට විශාල ගැටලුවක් ලැබෙනවා. ඒ වගේම තමයි අපි ආයෝජන මත තීරණ ගැනීම. ආයෝජන ආදායම් මොනවද මේ ආයෝජන ආදායම්? අපිට අපේ ආදායම අනාගතයේ වැඩි කරගන්න පුළුවන් දේවල් වලින් අපිට ලැබෙනවා නම් යම්කිසි ආදායමක් මේක තමයි අපි ආයෝජනය කියලා කියන්නේ. ආයෝජනය ගැන අපි ඉදිරියේ තවත් දුරටත් කතා කරනවා. විශේෂයෙන් අනාගතයේදී මුදල් ආදායම් හැටියට ලැබෙන ක්‍රියාමාර්ගවලට මුදල් වියදම් කරනවා නම් ඒක අපි කියනවා ආයෝජන ආදායම් කියලා. ඒ වගේම තමයි අපි ඉතුරුම් පොලින් අපි මුදල් ඉතිරි කිරීම කරනවා. ඉතිහාසයේ ඉඳන්ම අපි ඉතිරි කිරීම කියන එක හොඳින් ප්‍රගුණ කරපු જાතියක්. අපි මේ වැඩේ ආරම්භ කරේ මම හිතන්නේ චතුර මහත්මයා අපිට පොඩ්ඩක් ස්ක්‍රීන් රයිට් බොහොම ස්තුතියි. ඉතිරි කිරීම අපි අපේ අම්මලා තමයි ආරම්භ කරේ. කුස්සියෙන් මිටිහාල් මුට්ටියෙන්. අන්න එතන ඉඳලා අපි ඉදිරි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉදිරි කරන එක අපි බලාපොරොත්තු වෙන්නේ අපි අනාගතයේ තියෙන අවදානම්කාරී තත්ත්වවලට මුහුණ දෙන්න. ඉතින් ඒ සඳහා අපි මුදල් ඉදිරි කරගෙන ඒ මුදලෙන් යම් මට්ටමකට ගොඩනැගුණාට පස්සේ අපි නැවත ඒක ආයෝජනය කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම හදිසි අවස්ථාවන් සඳහා ප්‍රයෝජනයට ගන්න මේ ඉදිරි කිරීම මුදල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට තවත් ආදායම් ලැබෙන ක්‍රමවේදයක් වත්කම් විකිණීම. අපි ළඟ තියෙන වත්කම් ප්‍රමාණයක් තියෙනවා නම් මේ වත්කම් විකිණීම තුලිනොත් අපිට පුළුවන්කම ලැබෙනවා ආදායම් උපයන්න. ඒ වගේම තමයි අනවශ්‍ය දෑ අපි ගාව තියෙන අනවශ්‍ය දේ අපි පුරුදු වෙලා ඉන්නේ කට්ටියට නිකන් දෙන්න. කාට හරි බෙදලා දෙන්න. මේක නෙමෙයි අපි කළ යුත්තේ. මූල්‍ය වශයෙන් පොහොසත් වෙන නම් අපිට සිද්ධ වෙනවා මේ අනවශ්‍ය දේ විකිරීම සඳහා. විකිරීම තුලින් අපිට ආදායම් ලබා ගැනීම හැකියාව තියෙනවා. එස්නෑ. right. හොඳයි. අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වියදම් ගැන. සාමාන්‍ය වියදම් අපි කියනවා ඔබට ඔබේ වර්තමානයේට හෝ අනාගතයට ආදායම් වත්කම් ධනය
වැඩි කරන හෝ අඩු කරන ඕනෑම ක්‍රමයකට ඔබ මුදලක් වෙන් කරනවා නම් මෙන්න මේක තමයි වියදම කියලා කියන්නේ. එතකොට මේ වියදම් කොටස් දෙකකට අපිට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි අපිට මේ වියදම් යොමු කරන්න පුළුවන් අපේක්ෂිත වියදම් සහ අනපේක්ෂිත වියදම් හැටියට. ඔබේ ජීවිතයේ ඔබට පුළුවන් නම් මොනවද අපේක්ෂිත වියදම්? අපි බලාපොරොත්තුෙන් ඉන්න දේවල්. ඒ වගේම තමයි තව සමහර තියෙනවා හදිසියේදී අපි බලාපොරොත්තු නොවූ අවස්ථාවල යම් මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ වියදනුත් කොටස් දෙකකට නැවත අපිට කරන්න පුළුවන්. මොනවද මේ දෙක? අපි කියනවා වියදම ඔබේ ජීවිතයට පොහොසත්කම ගෙනෙන වියදම්. මොනවද පොහොසත්කම ගෙනෙන වියදම්? අපි ධනාත්මකව අපේ ජීවිතේ ඉස්සරහට ගෙන යන්න පුළුවන් නම් ඒවා තමයි පොහොසත්කම ගෙනෙන වියදම්. විශේෂයෙන්ම අනගි වියදම් කියලා කියනවා. මේ අනගි වියදම් කියන්නේ ඉතිරි කිරීම. මම මුලිනුත් සඳහන් කරා අපි වියදම් අපිට ලැබෙන ආදායම යොමු කරනවා ඉතිරි කිරීමක් හැටියට. අපි අනාගතයේදී තිබෙන්නා වූ අවදානම්කාරී තත්ත්වවලට මුහුණ දෙන්න කියලා මම කිව්වා. ඒ වගේම තමයි අපි මේකෙදී අපේ ජීවිතයට පුරුදු කරගත යුතු ක්‍රමවේදය තමයි අපි ඉතිරි කිරීම කරනවා නම් අපි බොහෝ පිරිස් පුරුදු වෙලා ඉන්නේ ඉතිරි කරන්නේ කොහොමද? අපිට යම්කිසි මුදලක් ලැබුණාම ආදායමක් ලැබුණාම මෙන්න මේ ආදායම අපි වියදම් කරලා ඉවර වෙලා ඉතුරු වෙන දේ ඉතිරි කරන පුරුද්ද තමයි අපේ සමාජයේ බොහෝ දුරට තියෙන්නේ. හැබැයි ඵලදායී පුද්ගලයෝ මේකදී කරන්නේ මුලින්ම අපිට යම්කිසි ආදායමක් ලැබෙනවා නම් මුලින්ම ඉතිරි කරන කොට සායන් කරනවා. ඊට පස්සේ තමයි අපි පරිභෝජනය සඳහා අනෙකුත් මුදල් භාවිතා කිරීම කරන්නේ. ඒ වගේම තමයි මේ ඉතිරි කරන පුරුද්ද අපි හැමදාම දිගටම කරගෙන යනවා නම් අපිට උදාහරණයක් හැටියට අපිට පුළුවන් නම් හැමදාම එකම වෙලාවකට නිශ්චිත අරමුණක් සාගෙන ඒ අරමුණ සඳහාම මුදල් වෙන් කිරීම ඒකදී අපිට විශ්වය මගින් ලැබෙන මේ විශ්ව ශක්තිය වගේ දේවල් law of attraction භාවිතා කරලා අපි මේ නිශ්චිත ඉලක්කගත කරන පුරුදු ඇති කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි අපිට හැමදාම එකම වෙලාවකට මේක මුදල් ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරන්න පුළුවන් නම් උදාහරණයක් ඇරෙන්න හැමදාම නිදා ගන්න පෙර අපි මුදලක් ඉතිරි කරනවා. ඒ වගේම තමයි අර purpose serving box එකක් නැත්නම් ඉතිරි කිරීමේ යම්කිසි අරමුණක් තකා ඉතිරි කරන්න පුළුවන් නම් අපි මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අපි වැඩි නැඹුරුවක් තියෙනවා. ඒතර මේ ඉතිරි කිරීම කියන එක ඉතාමත් ප්‍රයෝජනවත්. ඉතිරි කිරීම යම් ආකාරයකට එකතු වුණාම අපිට පුළුවන් ඒ ඉතිරි කිරීම වලින් යම් අරමුදල අපේ අරමුණ ඉටු කරගන්න තියනවා වගේම ඉදිරියේදී ආයෝජන කටයුතු සඳහා භාවිතා කරා. ඒ වගේම තමයි බෝසත් වියදම් කියලා අපි කියනවා. මොනවද මේ බෝසත් වියදම්? විශේෂයෙන්ම අපි බෝසත් වියදම භාවිතා කරන්නේ අපි එදිනදා ජීවිතේ නිවැරදිව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය කටයුතු සඳහා. එතකොට ඔබ තීරණය කරන්න ඔබට මේවා නොමැතිවම බැරි දේවල්ද? ඔබේ ආහාර පාන අවශ්‍යතාවය, ඒ වගේම තමයි ඇඳුම් පැළඳුම්, නිවාස මෙන්න මේ වගේ දේවල් වලට අපි භාවිතා කරන මුදල් තමයි අපි මේ බෝසත් වියදම් කියලා කියන්නේ. එතකොට මේකෙදි අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ආහාරමය නොවන සමහර විට කෙටි කෑම වේල් වෙන්න පුළුවන් අත්‍යවශ්‍ය නොවන දේවල් වලට වියදම් කරනවා නම් ඒ ප්‍රමාණය අපි අඩු කරගත යුතු වෙනවා. ඒ වගේම තමයි ඊළඟ වියදම් මාර්ගය අපි දිව්‍ය වියදම් කියලා කියනවා. මොනවද මේ දිව්‍ය වියදම්? දිව්‍ය වියදම් කියලා අපි කියන්නේ ආයෝජන. ඒ කියන්නේ අනාගතයේදී අපිට නැවත මුදල් ලැබෙන ආදායම් ලැබෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒවා ආයෝජන කියලා කියනවා. ඒ වගේම තමයි ණය. මේ ණය කියන එක ඉතාම පරිස්සමෙන් පරිහරණය කරන්න වෙනවා. මම හිතන්නේ අපි මේ ණය අනාගතයේදී ආයෝජන අවස්ථාවක් සඳහා ගන්නවා නම් තමයි අපිට මේව පොහොසත් වියදමක් හැටියට ගේන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම ණය පරිභෝජනය සඳහා ගත්තොත් අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. මූල්‍යම මේ වශයෙන් අපි ශක්තිමත් නැහැ, සෞඛ්‍යමත් නැහැ. ඒ නිසා ණය කියන එක පිළිබඳව අපි හොඳින් පරිස්සමෙන් කරන්න වෙනවා. වර්තමානයේ ගත්තොත් එහෙම ණය සම්බන්ධයෙන් මම හිතන්නේ මූල්‍ය ආයතන බොහෝ ගණනාවක් තිබෙනවා. ගම්මානවල මේ මයික්‍රෝ ෆයිනෑන්ස් කියන සංකල්පය තුල බොහෝ පිරිස් අසරණ වෙලා තියෙනවා මේ ණය එන විදිහට භාවිතා කරන්න ගියාම. ඒකට අපි ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. එතකොට මම මෙතනින් කතා කරනවා ජීවිතයට දුප්පත්කම ගේන වියදම් මොනවද කියලා. පළවෙනි කාරණාව තමයි යක්ෂ වියදම්. නැත්නම් විනාශකාරී වියදම්. එතකොට මේ මොනවද යක්ෂ වියදම් කියලා කියන්නේ? මේකෙදී කියනවා අපි මුදල් කන නැත්නම් මුදල් විනාශ කරන දේවල්. උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම අපි මධ්‍යසාර වෙනුවෙන් මුදල් වියදම් කරනවා නම්, අපි දුම්පානය වෙනුවෙන් මුදල් වියදම් කරනවා නම්,
අපි අධික වශයෙන් අනවශ්‍ය ආහාරමය නොවන ආහාර තියෙනවා. උදාහරණයක් ඇරෙට වර්තමානයේ වෙළඳපළවල් වල තියෙන පැණි බීම වර්ග එහෙම නැත්නම් ඔය කෑම බීම තියෙනවා. ඒක අපි මේ ආහාර වේලක් ගත කිරීම සඳහා නෙමෙයි අමතර ආහාර වේල සඳහා අපි විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. මේ වගේ දේවල් තියෙනවා නම් ඒවා පිළිබඳව අපි වියදම් කරන ප්‍රමාණය වැඩි නැති කරන්න ඕනේ. ඒ වගේම තමයි සමහර විට සූදුව වගේ දේවල් වලට අපි වියදම් කරනවා. ඒ වගේ මුදල් ප්‍රමාණ කොච්චරද යන්නේ කියලා ඔබ ගණනය කරගන්න. අත්‍යවශ්‍ය නොවන දේවල් වලට අපි වියදම් කරන්නේ. ඊළඟ කාරණාව තමයි අපි මෙතන නාස්තිකාර වේදන් කියලා දාලා තියෙනවා නැත්නම් പ്രേත වේදන්. මම මෙතනදී බලාපොරොත්තු වෙලා තියෙන අපි සාමාන්‍ය බස් වහරේ තියෙන වචන මාලිකා කරන්නේ. ඒ තුළ ඔබට මේක නිරන්තරයෙන් ඔබේ මතකේ රඳවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ තුලින් ඔබට නැවත සිහිපත් වෙන ඔබ මේ වගේ වැඩක් කරන්න ගියොත් එහෙම අන්න මේ වගේ වේදමක් තමයි මෙන්න මෙහෙම වේදමක් තමයි අපි භාවිතා කරන්නේ කියලා. ඒක නිසා මම දෙවෙනි කාරණාවට කියනවා මේ പ്രേත වේදන් කියලා. තමා වෙනුනේ උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි සැලරි හම් වෙන දවසේ අපේ සමහර අම්මලා තාත්තලා කරන වැඩක් තමයි හැමදාම අපි හොඳට මේ කන්නේ බොන්නේ නෑනේ කියලා අපි ෆ්‍රයිඩ් රයිස් එකක් නැත්නම් ළමයිට හොඳ කෑම බීම ටිකක් පැණි බීම ටිකක් අරගෙන එනවා. ඒ වගේම තමයි සමහර විටක අපි මේ වගේ අවස්ථාවලදී භාවිතා කරන තව එක් ක්‍රමයක් තමයි අපි විශාල ටීවී එකක් ගෙනල්ලා අපි දානවා. අඟල් 54 අඟල් 60 ටීවී එකක් දාලා ඒ අල්ලපු ගෙදර කට්ටිය ගෙනාවට කරාට. ඒ වගේ මේ වගේ නිකන් නාස්තිකාරය තියෙනවා. තමා හෝ තමාගේ පවුල වෙනුවෙන් වියදම් කරන දේවල්. මේ වල ගොඩාක් තියෙනවා මම ඉතාමත් සංක්ෂිප්තව ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව අපි නාස්තිකාර භූත වියදම් අනුන් වෙනුවෙන් සමහර විට යාළුවෝ මිත්‍රයොත් එක්ක අපි කාලයක් තිස්සේ හම්බ වෙලා නැහැ. මහා විශාල සාද පවත්වන අපි මේවා ගෙදර දොරේ අඩු වියදමකින් කරගන්න ක්‍රමවේද තියෙද්දි සමහරට අපි හොටෙල් වලට ගිහිල්ලා මහා විශාල වශයෙන් වියදම් කරනවා. ඒ වගේම ඒ වලට මත්ද්‍රව්‍ය ඒ වගේම ඒ වලටම විවිධාකාරයේ මුදල් වියදම් කරනවා. සමහර විට යාළුවෝ තරහ වෙයි කියලා අපි මේ වගේ දේවල් කරනවා. ඒ වගේම සමහර යාළුවොන්ට මිත්‍රයොන්ට උදව් කරන්න ගිහිල්ලා මේ වෙනවා. ඒ වගේ දේවල් අපි අඩු කරගන්න අවශ්‍යතාවය වෙනවා අනවශ්‍ය විදිහට. ඉතින් ඒකත් එක්කම අපේ ඊළඟ වියදම් වර්ගයේ හැටියට මම නම් කරලා තියෙනවා මේ කුම්භාණ්ඩ වියදම් කියලා. ඒ කියන්නේ අපි ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මොනවද මේවා? ඒකෙදී අපි කතා කරන්නේ විශේෂයෙන්ම සූදුව වගේ දේවල් අස්රේස් පවත්තන ඒවාට. එහෙම නැත්නම් ලොතරැයි සඳහා අපි මේ අනාගතයේදී යම් මුදලක් ලැබේවි යන උපකල්පනය මත ඉඳලා තමයි මේවට වියදම් කරන්නේ. සමහර පුද්ගලයෝ ලොතරැයිපත් වෙනුවෙන් වියදම් කරන මුදල එකතු කරා නම් එහෙම මහ විශාල වියදම්. එතකොට මේ වගේ ඒවලට අපි වියදම් කරන දේවල් බොහොම අනුමානයක් තමයි තියෙන්නේ ලැබෙන්නේ. ඉතින් ඒවා අඩු කරගන්න. ඒත් එකම තමයි ණය. දැන් මම ඉස්සෙල්ලා කතා කරනව ණය ආදායම උපයන දේවල් වලට යොමු කරනවා නම් ඒක ඇත්තටම සුවාදී. නමුත් මෙතන මම කතා කරන්නේ අපි ණයක් ගන්නවා. අපිට හොඳ අත්දැකීම් තියෙනවා. ගම්මානවල ග්‍රාමීය ප්‍රදේශවල වැඩි කරද්දී ණය මූල්‍ය ආයතන අලුතෙන් එන්න තරමට මිනිස්සු හරි කැමතියි. එන හැම ආයතනෙම මේ පුද්ගලයෝ ණය ගන්නවා. ඒකට හැබැයි මේ ණය අරගෙන උන් එදිනදා පරිභෝජන සඳහා තමයි භාවිතා කරන්නේ. එතකොට ඒක නෙමෙයි වෙන්න ඕනේ. ණය අරගෙන අපි යම් මුදලක් උපයන කටයුත්තකට තමයි යොමු වෙන්න ඕනේ. හරි. ඔව්. අපේ ඊළඟ කාරණාව තමයි දැහැමි ආයෝජන. දැහැමි සහ පොහොසත් ආයෝජන. මොනවද මේ? දැහැමි සහ පොහොසත් ආයෝජන. අත වශයෙන්ම දැහැමි සහ පොහොසත් ආයෝජන ගණනාවක් තියෙනවා. මේ පුද්ගලවත්කම්, ආදායම් උත්පාදන වත්කම්, මූල්‍ය වත්කම් මෙන්න මේ වත්කම් වර්ග 7ක් තියෙනවා. මේ වත්කම් වර්ග 7ම ඉතාමත්ම වැදගත්. ඒකින් ඒකට සම්බන්ධ වෙලා තින්නේ. පුද්ගලවත්කම් කියලා හැටියට අපි කිව්වොත් එහෙම අපේ පුද්ගල හැකියාවන් වැඩි කරගන්න එක. උපාධියක් කරන එක අධ්‍යාපනය වෙනුවෙන් යම් පාඨමාලාවක් හදානවා නම් එතනදී පුද්ගලවත්කම් තමයි. ඒ වගේම තමයි ආදායම් උත්පාදන වත්කම්. ඒකට ආදායමක් ලැබෙන වත්කම් මොනවද කියලා අපි බලන්න වෙනවා. ඒ තුලින් ඒවා වැඩි කරගන්න. ඒ වගේම තමයි මූල්‍ය වත්කම්. ස්ථාවර මූල්‍ය වත්කම් ප්‍රමාණය අපේ ණය ඉතුරුම් අපේ රාක්ෂණාවරණ විශ්‍රාම දේවල් ඒ වගේම බැඳුම් කර ඒ වගේ තියෙන දේවල් තියෙනවා නම් අපි මූල්‍ය වත්කම් කියනවා මේවා ප්‍රමාණයන් වැඩි කරගත යුතුයි. ඒ වගේම තමයි තොරතුරු සම්බන්ධතා සඳහා වූ වත්කම්. මම හිතන්නේ අපි අද දවසේ මේ Zoom තාක්ෂණයත් එක්ක එන්නේ. තොරතුරු sannivedanaya සඳහා අපි උපකරණ භාවිතා කරනවා. ඒ වෙනුවෙන් අපි භාවිතා කරන ඉන්ටර්නෙට් වෙන්න පුළුවන් ටීවී රූපවාහිනී ඒ වගේ දේවල් භාවිතා කරනවා. අපි ස්මාර්ට්ෆෝන් භාවිතා කරනවා ඒවා. ඒ වගේම තමයි සමාජවත්කම්. අපි මේ අද දවසේත් එකතු වෙලා ඉන්නේ සමාජවත්කම මේක කොටසක් හැටියට.
මේවා ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි පාරිසරික වටකම්. ඔබට හොඳ ගෙවත්තක් තියෙනවද? ඔබ හොඳ ගෙවත්තක් ගස් කොළන් වලින් සුපිරි හොඳ නිවාස තියෙනවද? ඒ වගේම තමයි ඔබ පරිභෝජනය කරන එනර්ජි එක අපිට රිනියුබල් එනර්ජි වගේ නැත්තම් පරිසරයට හානියක් නොවන එනර්ජි ප්‍රමාණයක් නම් භාවිතා කරන්න. ඔබ ළඟ පාතට පයින් යන්න පුළුවන් ද? ඔබ උත්සයිකල් භාවිතා කරන්න පුළුවන්. මේවා තුළ අපි පාරිසරික වශයෙන් ඕගනික් ෆුඩ්ස් වගේ දේවල් අපි නැත්තම් ගෙවත්තේ කාබනික වගාවල් වගේ කරනවද කියන එක තුළින් අපිට පාරිසරික වත්කම වැඩි කර ගැනීම හැකියාවක් තියෙනවා. right. ඊළඟට අපි ඊටාමත්ම වැදගත් කොටසක් තමයි මේ මූල්‍ය සෞඛ්‍යමත්භාවයේ අපි සාප්පු සවාරි යන එක. සාප්පු සවාරි යනකොට අපි කී දෙනෙක් shopping list එකක් අරගෙන යනවා. ඒ වගේම තමයි මේක ඉතාමත් වැදගත්. අපි ලිස්ට් එකක් අරගෙන යන්න ඕනේ. විශේෂයෙන්ම අපි ෆුඩ් සිටි වගේ දේවල් වලට යද්දී අපිට එතන තියෙන භාණ්ඩ දැක්කහම සමහරවිට අපිට අමතක වෙනවා අපි ගන්න ගියේ මොනවද කියලා. එතකොට අපි ලිස්ට් එකක් අරන් ගියොත් අපිට අනවශ්‍ය දේවල් මිලදී ගැනීම තියෙන සම්භාවිතය වැඩි වෙනවා. ඔබ දන්නවා ඇති මේ ෆුඩ් සිටි වල තියෙනවා පොඩි මනෝවිද්‍යාත්මක ක්‍රමයක් දකින්න දේවල් ගන්න. මේකට කියනවා අපි impulse buying behavior කියලා. අපි දකින්න දේ ගන්න හිතෙනවා. ඒ වගේම තමයි සමාජයට ඔබ දැකලා ඇති කවුන්ටර් එකව තමයි Kinder Joy වගේ දේවල් තියෙන්නේ. ඔබේ දුවලා පුතාලා එක්ක යනකොට වුන් අඬනවා ඉල්ලනවා මේවා ගන්න. ඒකට මේ වගේ ලිස්ට් එකක් පවත්වාගෙන යාම තුළ අපිට පුළුවන් වෙනවා අමතර වියදම් භාවිතා කරන එක අඩු කර ගන්න. ඒත් එක්කම තමයි මේ වෙළඳපොළට යද්දී අපිට පුළුවන් නම් මාසෙකට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගන්න. එතකොට අපිට නැවත යන එක අඩු කර ගන්න පුළුවන්. පවුලේ සියලුම සමාජිකයන් මේකට සහභාගී වෙන එක තුලින් අපිට පුළුවන්කම තියෙනවා යම් ආකාරයකට ඔවුන් හැමදෙනාගේම අවශ්‍යතාවය ඉටු කර ගන්න. මාසෙකට අවශ්‍ය බඩමුට්ටු රැස් කර ගන්න. ඒ වගේම තමයි අපි ණය සහ ඉදිරියුම් සම්බන්ධයෙන් මම ඉදිරියේදී කතා කරා. ඒ වගේම අවදානමට සූදානම් වෙන්න. මේක ඉතාමත්ම වැදගත්. අපි කවුද හිතලා තියෙන්නේ මේ අවදානම් වෙනුවෙන් සූදානම් වෙනවද කියලා. අපිට අවදානම් අරමුදලක් තියෙනවා. අපි අවදානම් අරමුදලක් නැත්නම් ඔබ අදම ඒ සඳහා අරමුදලක් පිළිටවා ගන්න උත්සාහ කරන අද මේ මොහොතේ ඉඳන් ආරම්භ කරන්න. අනාගතයේදී ඔබේ රැකියාව නැති වුණොත් ඔබ මොකද කරන්නේ? අනාගතයේදී ඔබේ ව්‍යාපාරයේ කඩා වැටුණොත් ඔබට හොඳ අත්දැකීම් තියෙනවා. 2020 වර්ෂයේ ඉඳලා මේ වෙනකම් කොවිඩ් ව්‍යසන තත්ත්වයක් එක්ක ඒ වගේම තමයි ඉස්ටර්ඩේ ඇටැක් එකත් එක්ක අපි මොන වගේ අවදානම්ද ලැබුණේ. නිසා අපිට අවදානම් අරමුදලක් තිබුණා නම් අපිට ඒ වගේ වෙන්නේ නැහැ කියන தත්ත්වය ඔබට හිතා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ මූල්‍ය පුරුදු. අපි මූල්‍ය පුරුදු ඉතාමත්ම වැදගත් වෙනවා. අපිට ලැබෙන ආදායම මතද අපි වියදම් තීරණය කරන්නේ. එතකොට අපි එහෙම නැතිනම් කොයි වගේ විදිහටද යන්නේ? එතකොට මුදල් අපි කොයි විදිහටද භාවිතා කරන්නේ? විශේෂයෙන් අපි කොච්චර ප්‍රමාණයක්ද විවිධ කටයුතු සඳහා තීරණය කරන්නේ? ඔබේ කියන එක වැදගත් වෙනවා. එතකොට මේ මූල්‍ය පුරුදු තුලින් තමයි යහපත් මූල්‍ය පුරුදු තුලින් තමයි අපිට අපේ ඉදිරි කරන ප්‍රමාණය, ආයෝජනය කරන ප්‍රමාණය, විවිධ දේවල් සඳහා අපි යොමු කරන ප්‍රමාණය තීරණය වෙනවා. අපි නාස්තිකාර පුරුදු නැති කරගන්නවා. ඒක වළක්වා ගත යුතු වෙනවා. ඒ වගේම තමයි මූල්‍ය තීරණ ගන්න එක. මේ මූල්‍ය තීරණ ගැනීමේදී අපි ප්‍රජාතන්ත්‍රවාදීවද මූල්‍ය තීරණ ගන්න. උදාහරණයක් හැටියට ඔබේ පවුලේ එක පුද්ගලයෙක්ද තීරණ ගන්නේ නැත්නම් පවුලේ සියලුම දෙනා එකතු වෙලා මූල්‍ය තීරණ ගන්නවද? මේවට දුව පුතා සම්බන්ධ කර ගන්නවද? නෝනා මහත්මයා කතා කරනවද? ඔවුන්ගේ අදහස් තීරණය කරනවද කියන මේ තීරණ ඉතාමත් වැදගත් වෙනවා. ඒව තුලින් තමයි අපි මූල්‍ය සෞඛ්‍යමත්භාවය තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි විශ්‍රාම දිවිය කියන එක ඉතාමත් වැදගත්. සමහර විටක රජයේ නිලධාරීන් ඉන්නවා පෙන්ෂන් එකක් ලැබෙනවා. හැබැයි අපි හැමෝටම පෙන්ෂන් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ වෙනුවෙන් අපි අරමුදලක් ආයෝජනය කරලා තියෙනවාද? හදිසියෙ හරි මේවා වෙනවද? අපිට අඩු වයසෙන් විශ්‍රාම ගන්න පුළුවන්ද? අඩු වයසෙන් විශ්‍රාම ගන්නවා කියන එක කරන්න නම් මූල්‍ය සෞඛ්‍යමත් පුද්ගලයන් එහෙම කරන්න පුළුවන්. ඔබ අද සැලසුම් කරොත් ඒ වෙනුවෙන් මුදල් වෙන් කරොත් ඔබට අනාගතයේ සතුටින් ගෙවා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අවසාන කාරණය මානසික සුවතාවය සහ සතුට සඳහා මුදල් වියදම් කිරීම. මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ සතුටින් ජීවත් වෙන්න නම් ආගමනුකූලව ජීවත් වෙන්න නම් අපි මොන වගේ දේවල්ද කළ යුත්තේ කියන කාරණාව. මේදී විශේෂයෙන්ම අපි ආගමනුකූලව ජීවත් වෙනවද? ආර්ය චර්යාවෙන් ජීවත් වෙනවද? ඒ තුලින් අපිට සතුට ඇති කර ගන්න පුළුවන්. ඔබ උපේන මුදලින් ඔබ කොච්චර ප්‍රමාණයක් ඔබේ සතුට වෙනුවෙන් වියදම් කරනවද? ඔබේ අසල්වැසියන් සමහර විට මූල්‍ය වශයෙන් ආර්ථික වශයෙන් හානිදායක අපහසුතාවය ඇති පුද්ගලයෝ ඉන්නවා.
අධ්‍යාපනය ලබන පවුල් තිබෙනවා. ඒ වගේම ආබාධිත අසරණ පුද්ගලයෝ ඉන්නවා. ඔවුන් වෙනුවෙන් කොච්චර මුදලක් ඔබ වියදම් කරනවද? ඒ වගේම තමයි දැහැමී වැඩ කටයුතු වලට ඔබ කොච්චර මුදලක් වියදම් කරනවද? ඔබේ ආධ්‍යාත්මික සුවය සතුට වෙනුවෙන් කොච්චර වියදම් කරනවද කියන එක තමයි මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි.